හොඳයි දැන් අද මේ වීඩියෝ එක කරන්නේ clippers and clampers තාමත් බැරි කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එකෙන් හරි ඒගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා මේකේ clampers and clippers වලට යන්න ඉස්සෙල්ලා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරනවා සාමාන්‍ය සර්කිට් එකක් කොහොමද හැසිරෙන්නේ කියලා ඩයෝඩ් එකක් වෙනුවට ස්විච් එකක් දාලා මේකේ දැන් මම පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ සාමාන්‍ය රෙසිස්ටර් එකකුයි ස්විච් එකකුයි තියෙන සර්කිට් එකක් තිබ්බොත් ඒ සර්කිට් එක ස්විච් එක ඕෆ් කරලා තියෙන වෙලාවට එහෙම නැත්නම් ස්විච් එක අපි කියන්නේ ඕපන් සර්කිට් තියෙන්නේ ස්විච් එක ඇරලා තියෙන්නේ මේ තියෙන ස්විච් එක ඕපන් කියලා කියන්නේ කරන්ට් එකක් ගමන් කරන්නේ නැහැ. එතකොට ඒ වගේ වෙලාවට අපි ඔසිලොස්කෝප් එකක් දාලා තිබ්බොත් එහෙම ඒකේ අවුට්පුට් එකට කියන්නේ සර්කිට් එකේ අවුට්පුට් එක පැත්තේ ඔසිලොස්කෝප් එකක් දාලා තිබ්බොත් ඒ ඔසිලොස්කෝප් එකට මේ වගේ ඕපන් සර්කිට් එකක් එහෙම නැත්නම් කරන්ට් එක ගමන් කරන්නේ නැති සර්කිට් එකක් තිබ්බොත් මේකට වේව් ෆෝම් එකක් පේනවා. හේතුව කරන්ට් එකක් ගමන් කරන්නේ නැත්නම් මෙන්න මෙතන තියෙන පොටෙන්ෂල් එකේ වෙනස් වීම මෙතන රෙසිස්ටන්ස් එක තිබ්බත් වැඩක් නැහැ. මේවත් බයිපාස් වෙනවා. කරන්ට් එකක් ගමන් කරන්නේ නැති හින්දා මෙතන පොටෙන්ෂල් ඩිෆරන්ස් එකේ වෙන ඒ කියන්නේ පොටෙන්ෂල් ඩිෆරන්ස් එක නෙමෙයි පොටෙන්ෂල් එකේ වෙන චේන්ජ් එක පේනවා. හේතුව මෙතන AC කරන්ට් එකක් නේ දෙන්නේ. එහෙම නැත්නම් DC කරන්ට් එකක් තිබ්බොත් උතන ස්ටේබල් වෝල්ටේජ් එකක් අපිට පේනවා. 5 වෝල්ට් දුන්නොත් 5 වෝල්ට්ම පේනවා. රෙසිස්ටර් එකක් තිබ්බ කියලා ඩ්‍රොප් වෙන්නේ නැහැ. ඒ හේතුව මෙතන කරන්ට් එකක් ගමන් කරන්නේ නැහැ ඕපන් සර්කිට් තියෙන හින්දා. හැබැයි මේක වෙනස් වෙනවා අපි මේ ස්විච් එක වැහුවොත්. ස්විච් එක වහලා මෙතන සර්කිට් එක කම්ප්ලීට් කරොත් මේ කරන්ට් එක පොසිටිව් හාෆ් සයිකල් එක වෙලාවේ මේ පැත්තට ගමන් කරයි. අනිත් පැත්තට ගමන් කරයි නෙගටිව් හාෆ් සයිකල් එකේදී. එතකොට වෙන්නේ මොකද්ද? පොසිටිව් හාෆ් සයිකල් එකේදී නම් අර බිල්ඩ් අප් වෙන වෝල්ටේජ් එක කියන්නේ අපිට ඉස්සෙල්ලා පෙනිච්ච වෝල්ටේජ් එක තියෙන්නේ දැන් මේ රෙසිස්ටර් එක දෙපැත්තේ. හැබැයි මෙතන අපි වෝල්ටේජ් එක මැන්නට ඔසිලොස්කෝප් එකෙන් මැන්නට ඒකේ කිසිම රීඩින් එකක් පෙන්වන්නේ නැහැ. අපි මොකද ස්විච් එක දැන් වහලා තියෙන්නේ. එතකොට මේ රෙසිස්ටර් එක ළඟ හැබැයි වෝල්ටේජ් එක මනින කවුරු හරි හිටියොත් එයාට වෝල්ටේජ් එකේ වෙනස අර විදිහටම පේනවා. හැබැයි වෝල්ටේජ් එක මෙතනින් 5 වෝල්ට් ආවා නම් මෙතන නම් ප්‍රශ්නයක් නැහැ 5 වෝල්ට්ම පෙනෙයි. හැබැයි මෙතන තව මොනවා හරි රෙසිස්ටන්සස් තිබ්බොත් ඒ විදිහට ඩිවයිඩ් වෙලා තමයි ඉන්නේ. දැන් මේක දැනගන්න ඕන දේ තමයි මෙතන ස්විච් එක ක්ලෝස් කරා කියන්නේ. එහෙම නැත්නම් අපි මෙතන ෂෝට් සර්කිට් කරා කියලා කියන්නේ. මෙතන සර්කිට් එක කම්ප්ලීට් වුණා කියලා කියන්නේ මෙතන එළියට පේන වෝල්ටේජ් එක ෆ්ලැට් වුණා. මේ එළියට වෝල්ටේජ් එකක් පේන්නේ නැහැ. ඒක තමයි සර්කිට් එකක් හැසිරෙන විදිහ කරන්ට් එකක් ගමන් කරනකොටයි කරන්ට් එකක් ගමන් කරන්නේ නැති වෙලාවට. කරන්ට් එකක් ගමන් කරනකොට වෝල්ටේජ් එක පේන්නේ නැතුව යනවා. ඒ මොකද එතන ෂෝට් සර්කිට් හින්දා. ඔන්න ඔය අයිඩියා එක ඕන වෙනවා ලිමිටර්ස් වලටයි ක්ලැම්පර්ස් වලට නම් ඒක වැදගත් නෑ. හැබැයි ලිමිටර්ස් කරන කෙනෙක්ට ඒ නොලෙජ් එක තියෙනවා. ඊළඟට තමයි මේක දැන් අපි කිව්වේ සම්පූර්ණයෙන් කරන්ට් එක යන්නත් දෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ කරන්ට් එක යන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි සමහර අවස්ථාවලදී අපිට කරන්ට් එක වෝල්ටේජ් එකකට ආවට පස්සේ විතරක් ස්විච් එක ඕන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එක හාෆ් සයිකල් එකකට විතරක් ස්විච් එක ඕන් කරන්න පුළුවන්. එහෙම මොකක් හරි ටෙක්නික් එකක් තිබ්බොත්. හිතන්න කවුරු හරි කෙනෙක් මෙතන බලාගෙන ඉඳලා පොසිටිව් හාෆ් සයිකල් එකේදී ස්විච් එක ක්ලෝස් කරනවා. මෙන්න මේ අවස්ථාවේදී ස්විච් එක ක්ලෝස් කරනවා. මේ අවස්ථාවේදී ස්විච් එක ඕපන් කරනවා. ඒ කියන්නේ මේ යට අවස්ථාවේදී විතරයි කියන්නේ උඩ අවස්ථාවේදී කරන්ට් එක යන්න දෙනවා. යට අවස්ථාවේදී කරන්ට් එක යන්න දෙන්නේ නැහැ. එහෙම වෙලාවක ස්විච් එක ක්ලෝස් කරන්න මේ උඩ අවස්ථාවේදී නම් ඒ ක්ලෝස් කරපු වෙලාවට කරන්ට් එක යන හින්දා මෙන්න මේ හරියේදී අපිට වේව් එකක් පේන්නේ නැහැ. උඩ හරියේදී ස්විච් එකක් ක්ලෝස් කරොත් එහෙම නැත්නම් කරන්ට් එක යන්න පාත් එක කම්ප්ලීට් කරොත් මෙතන තියෙන ඕනේ වේව් එක නැතුව යනවා. මෙතන මෙහෙම වේව් එකක් තියෙන්න ඕන එක නැහැ. ඒ ටික ෆ්ලැට්. හැබැයි එයා ආයිමත් ටක් ගාලා අනිත් පැත්තට වේව් එක අනිත් පැත්තට යන වෙලාවේදී ස්විච් එක ඕපන් කරොත්
කරන්ට් එක යන එක නැවැත්තුවොත් එතන වේව් එකක් පේන්න පටන් ගන්නවා. මේක තමයි මම එතන පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ මොකක් හරි ටෙක්නික් එකක් තියෙනවා නම් ඉලෙක්ට්‍රොනිකලි හරි මැනුවලි හරි අපිට වේව් එකක තියෙන හැඩය වෙනස් කරන්න පුළුවන්. එන්නේ අයිඩියා එක ඕනේ අපිට වේව් ක්ලිපර්ස් එහෙම නැත්නම් වේව් ලිමිටර්ස් වගේවා ඒක කොහොමද වැඩ කරන්නේ කියන එක අයිඩියා එක ගන්න. හරි. ඊළඟට තියෙන්නේ ඒ අයිඩියා එක තියෙන කෙනෙක්ට දැන් තමයි ක්ලිපර්ස් ගැන කියලා දෙන්න පුළුවන්. මේක බලන්න මම අර ඉස්සෙල්ලා කියපු ටිකේ පොයින්ට්ස් විදිහටත් දීලා තියෙනවා පොයින්ට්ස් තුනක්. කරන්ට් එක ෆ්ලෝ වෙන්නේ නැත්තම් විසිබල් අවුට්පුට් එකක් තියෙනවා. සෝ ඒකේ අනිත් පැත්ත මේ කියන්නේ මෙහෙම. කරන්ට් එක ෆ්ලෝ වෙන්නේ නැහැ කියන්නේ අවුට්පුට් එක විසිබල්. කරන්ට් එක ෆ්ලෝ වෙනවා නම් විසිබල් අවුට්පුට් එකක් නැහැ. මේක තියෙනවා නම් අරක නැහැ. මේක නැත්තම් එහෙම තියෙන්නේ. ඊළඟට තියෙන්නේ ක්ලිපර්ස් කියන්නේ එහෙම නැත්නම් වෝල්ටේජ් ලිමිටර්ස් කියලාත් කියනවා. එතකොට අපිට AC වෝල්ටේජ් එකක් දෙන වෙලාවට අපිට පුළුවන් ක්ලිප් කරලා ගන්න අවුට්පුට් එකක් ගන්නවා නම් අපිට ඒ වේව් එකේ තියෙන සමහර කොටස් අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ලිප් කරලා දාන්න පුළුවන්. මම මේ මෙතන පෙන්නලා තියෙන්නේ ඒ වගේ. ඒ ක්ලිපර්ස් කියන්නේ වේව් ෂේප් එක වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වේව් එකේ තියෙන පෝෂන් එකක් ඉවත් කරන්න පුළුවන්. ඒක තමයි ඩෙෆිනිෂන් එක වෙන්නේ. Wave clipper is a device which can limit or remove portion of a wave. එහෙම තමයි තියලා තිබ්බේ එක තව ඩෙෆිනිෂන්ස් තියෙන්න පුළුවන්. අර කියුණා නම් ඇති ලිමිට් කරන්න හෝ ඒකේ තියෙන මොන හරි එක කොටසක් ඉවත් කරන්න wave clippers හරි voltage clippers පාවිච්චි කරනවා කියලා කිව්වනම් හරි. මේක මම පොයින්ට්ස් තුනක් දීලා තියෙනවා. අර ඉස්සෙල්ලා කියපු ටිකම තමයි. කරන්ට් එකක් ෆ්ලෝ වෙන්නේ නැත්නම් අවුට්පුට් එක පේනවා. කරන්ට් ෆ්ලෝ එකක් වුණොත් එහෙම නැත්නම් ස්විච් එකක් ක්ලෝස් වෙලා වගේ තියෙන තැනක අවුට්පුට් එක විසිබල් නැහැ. ඊළඟට කියනවා කරන්ට් එක යන්න දෙනවා නම් වෝල්ටේජ් එකකට ආවට පස්සේ. ඒ කියන්නේ එක වෝල්ටේජ් එකට යනකම් කරන්ට් එක යන්න දෙන්නේ නැහැ. ඒකට ආවට පස්සේ කරන්ට් එක යන්න දෙනවා. ඊට පස්සේ ආයේ ඒක වෝල්ටේජ් එක බහැලා යද්දි කරන්ට් එක ආයි නවතිනවා. ඔහොම වුණොත් ඒ කරන්ට් එක යන්න දෙන ටිකට වෝල්ටේජ් එක ෆ්ලැට්. ඒ කියන්නේ කරන්ට් එක යන්න පුළුවන් වෙන අවස්ථාවල වෝල්ටේජ් එක ඊට වඩා වැඩිපුර වෝල්ටේජ් එකක් තියෙන තාක්කල් ඒ වේව් එක ෆ්ලැට් වෙනවා. හැබැයි ආයේ වෝල්ටේජ් එක බහගෙන යද්දි අර ලිමිට් එකෙන් පස්සේ වෝල්ටේජ් එක ලිමිට් කරලා තියෙන ලිමිට් එකෙන් පස්සේ වෝල්ටේජ් එක අඩු වෙච්ච ගමම ආයි සාමාන්‍ය වේව් එක පේන්න ගන්නවා. මේක තමයි ක්ලිපර් එකේ විශේෂත්වය. ක්ලිපර් එකක් ඕන වෙන්නේ මේ දේ කරගන්න. එතකොට මේක බලන්න ඉන්පුට් වෝල්ටේජ් සෝස් එකක් තියෙනවා. මේකේ ක්ලිපර්ස් අඳිනකොට අනිවාර්යයෙන්ම විශේෂම කාරණේ තමයි රෙසිස්ටර් එකක් තියෙනවා. ඒ මොකද අර ෂෝට් සර්කිට් වෙලා තියෙන වෙලාවට වෝල්ටේජ් එක බිල්ඩ් අප් වෙන්න රෙසිස්ටර් එකක් තිබ්බේ නැත්නම් එහෙම ඒ පවර් සප්ලයි එක ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩයෝඩ් එක මේකේ නම් ඩයෝඩ් එකක් තියෙන හින්දා ස්විච් එකක් නම් සමහර විට ගානක් නැහැ කියනවා. දැන් මේ ස්විච් එක වෙනුවට රිප්ලේස් කරලා තියෙන ඩයෝඩ් එක. ඩයෝඩ් එක ඩැමේජ් වෙන්න පුළුවන් එහෙම නැත්නම්. මොකද කරන්ට් එක ලිමිට් කරන්න වෙන ඩිවයිස් එකක් නැහැ මේක. එතකොට මේකේ රෙසිස්ටර් එකකුත් තියෙනවා ඩයෝඩ් එකකුත් තියෙනවා. මේ ඩයෝඩ් එක තමයි අපේ අර ඉස්සෙල්ලා ස්විච් එකේ වැඩේ කරන්නේ දැන්. ඩයෝඩ් එකෙන් කරන්නේ මොකද්ද? පොසිටිව් හාෆ් සයිකල් එකේ මේකේ නම් කරන්ට් එකක් යන්න දෙන්නේ නැහැ. මෙතන ඩයෝඩ් එකකින් යන්න දෙන්නේ නැහැ. මෙතනින් එහාට යන්න බෑ.
එහෙමනම් අපිට අවුට්පුට් එකක් පේනවනේ. කරන්ට් එක යන්නේ නැත්නම් අවුට්පුට් එක පේනවා. ඊළඟ half cycle එකේදී මේක සිලිකන් ඩයෝඩ් එකක් කියලා මම අරන් තියෙන්නේ. ඊළඟ half cycle එකේදී හැබැයි 0.7 වෙනකම්ම කරන්ට් එකක් යන්න දෙන්නේ නැහැ. මොකද ඩයෝඩ් එක කරා කරන්ට් එක යන්න දෙන්නේ වෝල්ට් 0.4ට වඩා වැඩි වුණොත් තමයි සිලිකන් එක. එතකොට වෝල්ට් 0.4 වෙනකම්ම අපිට මේ වේව් එක පේනවා. වෝල්ට් මේකේ න ඍණ 0.7 වෙනකම්ම ඒ කියන්නේ කරන්ට් එක මේ පැත්තට යන්න දැන් වැඩි වෙන්න යන්නේ. එතකොට 0.7න් පස්සේ කරන්ට් එක සම්පූර්ණයෙන්ම යන්න ගන්නවා. අන්න ඒ හින්දා අපි 0.4 වෙනකම්ම වේව් එක සාමාන්‍ය විදිහට අඳිනවා. ඇඳලා 0.4 වඩා වැඩි කොටස ෆ්ලැට් වෙනවා. ඊට පස්සේ 0.7න් පස්සේ ආයි සාමාන්‍ය වේව් එක එනවා. දැන් කොහොමත් උඩ සයිකල් එකේදී කරන්ට් එක යන්න දෙන්නේ නැති හින්දා කරන්ට් එක බ්ලොක් වෙන හින්දා ඩයෝඩ් එක නිසා ඒ සයිකල් එක අපිට එළියට පේනවා. ඔසිලොස්කෝප් එකේ පේනවා. ඕක තමයි ලිමිට් එකකදී නෙගටිව් half cycle එක ලිමිට් කරන්න ගත්ත සර්කිට් එක. ඒ වගේම අපිට පුළුවන් පොසිටිව් half cycle එකක් ලිමිට් කරන්න ඕන නම් ඩයෝඩ් එක අනිත් පැත්ත හැරෙව්වහම 0.7 වෙනකම්ම යන්න දීලා ඉතුරු ටික කරන්ට් මේ කරන්ට් එක කන්ඩක්ට් වෙන්න පටන් ගත්ත ගමන්ම වෝල්ටේජ් එක උඩට යන එක නවතිලා ෆ්ලැට් වෙලා ආයි එහෙම ඒ වේව් එක ඉවර වෙච්ච ගමන් ඉතුරු ටික සාමාන්‍ය විදිහට වේව් එක කන්ටිනියු වෙනවා. ඔහොමම යනවා. හැබැයි අපිට ඩයෝඩ්ස් කීපයක් පාවිච්චි කරලා එහෙම නැත්නම් ඩයෝඩ් එකක් එක්ක වෝල්ටේජ් සෝස් එකක් පාවිච්චි කරලා මේ අර ලිමිට් එක වෙනස් කරගන්න පුළුවන්. දැන් අපිට මේකේ ලිමිට් එක තියෙන්නේ 0.7. මේ සාමාන්‍ය ඩයෝඩ් එකක ෆෝවර්ඩ් බයස් වෙන ෆෝවර්ඩ් බැරියර් කරන්ට් වෝල්ටේජ් එක 0.7 හින්දා ඒ ලිමිට් එක හැම තියෙනවා. හැබැයි හැම වෙලාවෙම ඒ ලිමිට් එක ඒ විදිහටම තිබ්බට වැඩක් නැහැ. අපිට ඕන විදිහට ලිමිට් එක වෙනස් කරගන්න ඕනේ. ඉස්සරහට කතා කරමු කොහොමද කරන්න කියලා. මේකෙදි කරලා තියෙන්නේ කොහොමද පැරලල් ඩයෝඩ් දෙකක් මූණට මූණ දාලා එහෙම නැත්නම් ඔපොසිට්ලි දාලා මූණට මූණ කියන්න බෑ මේකේ සීරීස් තියදී මූණට මූණ වෙන්නේ. මේකේ තියෙන්නේ උඩ යට මාරු කළා වගේ. එහෙම තියෙන වෙලාවට එක half cycle එකකින් එක ඩයෝඩ් එක කරන්ට් එක කන්ඩක්ට් කරන හින්දා ඒක පැත්තක් ක්ලිප් වෙනවා. ඊළඟ half cycle එකේදී අනිත් ඩයෝඩ් එක යන්න දෙන හින්දා එහා පැත්තත් ක්ලිප් වෙනවා. දෙකම මාරුවෙන් මාරුවට ක්ලිප් වෙනවා. හේතුව ඩයෝඩ් දෙක අවස්ථා දෙකේදීම කරන්ට් එක යන්න දෙනවා. ඒ ඩයෝඩ් දෙක තනියම එක half cycle වල යන්න දෙනවා. එතකොට මෙහෙම කරොත් අපිට දෙපැත්තම ක්ලිප් කරගන්න පුළුවන්. මේ වගේ මේවා කම්බයින් කරලා තමයි ඊළඟට අපිට මේ සර්කිට් දෙන්නේ. එහෙම නැත්නම් වේව් ෆෝම් එක දීලා සර්කිට් එක අඳින්න කියන්නේ. දැන් වේව් ෆෝම් එක දීලා සර්කිට් එක අඳින්න කිව්වොත් බලන්න ඕනේ මේ ෆ්ලැට් පැත්තේ තියෙන තැන්වල තමයි කොහෙන් හරි කරන්ට් එක පාත් එක කම්ප්ලීට් වෙලා තියෙන්නේ. කරන්ට් එක යන්න දීලා. මේකේ නම් අනිත් පැත්තනේ ඒරෝ එක එන්නේ. කරන්ට් එක යන්න දීලා තියෙන්නේ නෙගටිව් ඉඳලා පොසිටිව් පැත්තට කරන්ට් එක යන්න දීලා. අනිත් පැත්තට කරන්ට් එක යන්න දීලා නැහැ. ඒකයි අපිට වේව් එකක් පේන්න පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි ඩයෝඩ් එකක් හරි මොකක් හරි දිනනවා මේ පැත්තට කරන්ට් එක යන්න දෙන. එහෙම නේද? ඔව් මෙහෙම කරන්ට් එක යන්න දෙන අනිත් පැත්තට කරන්ට් එක යන්න දෙන්නේ නැති. මේ පැත්තට යන්න දෙන්නේ නැහැ. එතකොට මේ වගේ එකකට මොකද්ද අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් දැන් මේකේ සර්කිට් එක පේන හින්දා ඉතින් කොහොමද දන්නවා. අපි එක පැත්තකට විතර කරන්ට් එක යන්න දීලා අනිත් පැත්තට බ්ලොක් කරන්න පාවිච්චි කරන ඩයෝඩ් එකක් හින්දා ඒ තියෙන අපි ඩිටර්මයින් කරන විදිහට සර්කිට් එකට ඩයෝඩ් එකක් දාලා රෙසිස්ටර් එකක් දාලා සර්කිට් එක අඳින්නයි තියෙන්නේ. අපිට සර්කිට් එකක් වේව් එක විතරක් දීලා සර්කිට් එක අඳින්න කිව්වොත් එහෙම තමයි ඒක තීරණය කරන්නේ. බලන්න ඕන කරන්ට් එක යන්න දෙන්නේ නැති පැත්ත මොකද්ද? කරන්ට් එක යන්න දෙන පැත්ත මොකද්ද? කරන්ට් එක යන්න දෙනවා නම් සර්කිට් මේ වේව් එක ෆ්ලැට්. එතකොට මේ පැත්තට මූණලා ඩයෝඩ් එකේ ඇරෝ එක තියෙනවා. හරි. ඊළඟට තියෙන්නේ අපිට සේන ඩයෝඩ්ස් වලින් හරි වෝල්ටේජ් සෝසස් එක කොහොමද මේක බලන්නේ කියලා. සේන ඩයෝඩ් එකක් අපිට රිවර්ස් බයස් කරලා තියෙන වෙලාවට ඒක හැසිරෙන්නේ නිකන් වෝල්ටේජ් සෝස් එකක් වගේ. සේන ඩයෝඩ් එක 5 වෝල්ට් බැරියර් බ්‍රේක් ඩවුන්
sorry breakdown voltage එකක් තියෙන එකක් නම් සෙන voltage එකක් තියෙන එකක් නම් 5 volt ඒක සමානයි 5 volt cell එකක් තියෙනවා වගේ එතන circuit එකේ අපිට සෙන diodes ගන්න පුළුවන් එක එක voltages වලට breakdown voltages වලට හැබැයි forward bias වෙන වෙලාවට කොහොමත් silicon එකක් නම් 0.7 එකයි ඒක වෙනස් වෙන්නේ නැහැ හැබැයි reverse bias වෙලාවට breakdown වෙන voltage එක අපිට එක එක ඒවා තියෙනවා ගන්න පුළුවන් 12 volt තියෙනවා 3.3 තියෙනවා එක එක ගන්න පුළුවන් එතකොට හිතන්න මෙහෙම 5 volt එකක් තිබ්බොත් ඒක සමාන වෙනවා reverse bias වෙන වෙලාවේදී 5 volt cell එකකටත් forward bias වෙන වෙලාවේදී 0.7 cell එකකුත් වගේ තමයි හැසිරෙන්නේ මේක ඕනම diode එකකට මෙහෙම තමයි silicon නම් forward bias වෙන වෙලාවට 0.7 cell එකක් තියෙනවා වගේ circuit එක මේකේ වෙන දේ තමයි මෙතන දැන් positive එකක් නම් මෙහෙම positive නම් 0.7 එනකම්ම මෙතනින් යන්න දෙන්නේ නැහැ 0.7 එනකම්ම මෙතනින් potential එක සමාන ඒ කියන්නේ උතනින් කොහොම හරි block කරන් තියාගෙන ඉන්නවා දැන් මෙහෙම තිබ්බා කියලා අපිට මේකෙන් current එක ගන්න බෑ cell එකක් වගේ වුණා කිව්වා කියලා diode එකෙන් හැබැයි මෙතන 0.7 cell එකක් වගේ පේනවා අපි පිටින් voltage source එකකින් ඒක හරහා යවන්න ගියොත් current එක ඊට පස්සේ 0.7 වලට exceed වෙච්ච ගමන්ම මෙතනින් current එක යන්න දෙනවා හිතන්නකො 1.5 volt apply කරා කියලා හැබැයි 1.5 volt apply කරාම current එක යන්න දුන්නට මේකෙන් අඩු වෙන්න ඕනේ අර 0.7 මොකද අර potential difference එක හැම වෙලාවෙම maintain වෙනවා diode එක හරහා forward bias වෙලා තියෙන වෙලාවට ඔක reverse bias වෙන වෙලාවද මේ 0.7 එක වෙනුවට Zener diode වල අර voltage එක එයි Zener diode වල තියෙන මොකක් හරි voltage එක මම නිකන් මේ 5 කියලා ගත්තේ මේ 0.7 වගේම තමයි ඒකත් අර cell එකක් තියෙනවා වගේ පේන එක විතරයි වෙනස හරි කොහමද Zener diode එකේ cell එකකේ තියෙන සමානකම් දන්නවනේ දැන් අපිට අර ඉස්සෙල්ලා diode එක තියෙද්දි input එක අපි apply කරාම 0.7 වලදී clip වුණා වගේ 6 volt තියෙන වෙලාවකට 6 volt Zener diode එකක් තියෙන වෙලාවට අපිට පුළුවන් limit කරගන්න 6 volt වලින් හැබැයි මේකේ හැබැයි දෙපැත්තටම වැඩ කරනවා මොකද එක පැත්තකට 6 volt උනාට අනිත් පැත්තට 0.7 volt මේකේ diode එක forward bias වෙන වෙලාවට 0.7 volt වගේ තමයි මෙතන potential difference ඒක කොහොමද අපි wave එකේ අඳින්නේ මේ wave එකේ input එක 15 volt plus 15 volt minus 15 volt කියලා තියෙනවා එතකොට negative වලට තමයි මේ 6 volts තියෙන්නේ මේක අපි බලමු positive half cycle එකේදී කීය වෙනකන් අපිට wave එක පේනවද කියලා. කියන්නේ කීය වෙනකම්ම current එක block කරන් ඉන්නවද කියලා බලන්න ඕන. current එක block කරන් ඉන්න තාක්කල් අපිට wave එක පේනවා. ඔන්න දැන් මම බිඳුවේ ඉඳලා පටන් ගත්තා. 4 5 6 වගේ යනකොට දැන් 6න් පස්සේනේ මෙතනින් යන්න දෙන්නේ. volt 6න් පස්සේ. ඒකට 6 වෙනකම්ම අපිට voltage එක පේනවා. මම මෙතන මේ 6 කියලා ගත්තොත් volt 6 වෙනකම්ම මට මේ increment එක පේනවා. ඊට පස්සේ 6 ඉඳලා current එක දිගටම diode එකකින් පනින හින්දා current එක conduct වෙන්න පටන් ගන්න හින්දා මගේ wave එක flat. ඒ ටිකටම flat. එතනින් එහාට යන්න දෙන්නේ නැහැ උඩට voltage එකට. මොකද එතනින් එහාට වැඩි වෙන හැම voltage එකක්ම diode එක හරහා ground වෙනවා. ඊට පස්සේ ඕක ආයි බහගෙන එන හින්දා ඊළඟ මේ කියන්නේ පල්ලෙහාට එනවනේ කොහොමද? ඊට පස්සේ ආයි චුට්ටක් දුර යන්න දෙනවා. මම දැන් ආයි මේ පැත්තේ wave එක අනිත් පැත්ත හරවන්නම්. දැන් තියෙන්නේ අනිත් පැත්තට wave එක. මේකේ හැබැයි තියෙන්නේ 0.7 වෙනකම් 0.7 වෙනකම් විතරයි block කරන් ඉන්නේ. ඒකින්ද මෙච්ච චුට්ටයි block කරන් ඉන්න පුළුවන්. ඊට පස්සේ ආයි යන්න පටන් ගන්නවා. forward bias වෙලාවේදී යන්න පටන් ගන්නවා. ඊට පස්සේ දිගටම ආයි එහෙම තියාගෙන ඉඳලා voltage එක ආයි අඩු වුණාම positive පැත්තට වැඩි වෙනකොට ආයි ඕක continue වෙලා යනවා. මේක flat ආයි වෙලා ආයි flat වෙයි.
ඔහොම දිගටම යනවා. දැන් මේකේ සේන ඩයෝඩ් එකක් දුන්නාම අර පීක් දෙපැත්තම මේ ක්ලිප් වෙලා තියෙනවා කියලා පේනවා. දැන් අපිට ඕන නම් මේ මෙන්න මේ ක්ලිප් වෙන පල්ලෙහා ක්ලිප් වෙන ටික අපිට ඕන නම් මේකත් 6 වෝල්ට් වලට ගන්න. එහෙම නැත්නම් 5 වෝල්ට් වලට හිතන්නකො. මට ඕනේ මේක 5 වෝල්ට් වලට ගන්න ඕනේ කියලා. 5 වෝල්ට් වලට ගන්න නම් මම කොහොම හරි 5 වෝල්ට් වෙනකන් කරන්ට් එක බ්ලොක් කරන් තියා ගන්නවා. 5 වෝල්ට් වෙනකන් කරන්ට් එක බ්ලොක් කරන් තියා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි තවත් සේන වෝල්ටේජ් මේ සේන ඩයෝඩ් එකක් හරි එහෙම නැත්නම් අපිට සෙල්ස් ගන්නත් පුළුවන්. මොකද සෙල්ස් තිබ්බත් සේන ඩයෝඩ් එක වගේ පේන හින්දා. හැබැයි බලන්න ඕනේ සෙල්ස් දැම්මහම ඒක සර්කිට් එකේ නෝමල් ඒ සෙල්ස් වලින්ම කරන්ට් එකක් ගමන් කරන්න පටන් ගන්නවාද කියලා. දැන් මෙතනට මම 6 මොකක් හරි හිතන්නකො සෙල් එකක් දැම්ම කියලා 12 වෝල්ට් උඩට පොසිටිව් තියෙන. එතකොට පොඩි දෙයක් වෙනවා මේ 12 වෝල්ට් පොසිටිව් එක පැත්තෙන් ඒ කියන්නේ අපිට 12 වෝල්ට් එළියට පේන්න ගන්නවා නිකනු. මේ වේව් එක කොහොම තිබ්බත් මෙහෙම අපිට 12 වෝල්ට් DC වෝල්ටේජ් එකකුත් පේන්න ගන්නවා. එහෙම ඕන සර්කිට් උත් තියෙනවා. අපි බලමු ඒක ඉස්සරහට. අපි ඉස්සෙල්ලා කතා කරමු අර කොහොමද අර මට 0.7 එක ඕන නම් කොහොමද ආයි වෝල්ට් 5කට ආයි අඩු කරගන්න පුළුවන් ලිමිට් වෙන තැන වෙනස් කරගන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියලා. මේක දන්නවා දැන් මට උඩ තියෙන එකත් ඔහොමම තියෙන්න ඕනේ. යටිනුත් 5 වෝල්ට් වලට ගන්නයි ඕනේ ඍණ 5කට. ඍණ 5කට ගනිද්දී මට තව අනිවාර්යයෙන්ම ඩයෝඩ් එකක් ඕන වෙනවා. ඒක සේන ඩයෝඩ් එකක් දාන එක ලේසියි මට. හැබැයි සේන ඩයෝඩ් එකක් දානවා නම් මෙතන මට දාන්න වෙන්නේ අනිත් පැත්තට බ්ලොක් කරන්න ඕනේ මට. රිවර්ස් පැත්තට යනකොට 5 වෝල්ට් වෙනකම්ම කරන්ට් එක බ්ලොක් කරගෙන ඉන්නයි ඕනේ. ඒක හින්දා මම මේ පැත්තට තමයි දාන්න ඕනේ බ්ලොක් කරන පැත්තට. සේන ඩයෝඩ් එක රිවර්ස් පැත්තට බ්ලොක් කරන්න නම් රිවර්ස් බයස් වෙන්නයි ඕනේ. හැබැයි මට මෙතනට 5 වෝල්ට් දාලා බෑ. 5 වෝල්ට් බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එකක් තියෙන ඩයෝඩ් එකක් දාලා බෑ. හේතුව මේක 5 වෝල්ට් වලින් බ්‍රේක්ඩවුන් වුණාට මෙයා තව 0.7 තියා ගන්නවා. ඒක හින්දා මට 5 වෝල්ට් වලින් මෙතන ලිමිට් එක 5 වෝල්ට් ගන්න ඕන නම් මම ගන්න ඕනේ 0.7 වලින් අඩු කරලා කොහොමද 5 වෝල්ට් ගන්න කියලා. ඒ කියන්නේ මේක 0.7 තියාගත්තාම මෙයාට ඒකේ ඉතුරු ටික තමයි බ්ලොක් කරගෙන ඉන්න ඕනේ. එතකොට 0.7 ගියහම 4.3. මෙයාගේ සේන වෝල්ටේජ් එක වෙන්න ඕනේ 4.3. එතකොට උඩ එකෙත් 6 නේ ඉස්සෙල්ලා තිබ්බේ. ඒ තනි ඩයෝඩ් එකක් තියෙද්දිනේ. දැන් ඩයෝඩ් දෙකක් තියෙනවා. එතකොට මෙයාටත් 6 වෝල්ට් වෙනකම් බ්ලොක් කරන් ඉන්න ඕන නම් දැන් මම මේක හොයාගෙන ඉවරයි. 4.3 කියලා. එතකොට දැන් දන්නවා මෙහෙම වේව් එකක් දැන් එන්න ඕන. හැබැයි උඩ එකේ තියෙන්නේ 6 වෝල්ට් එක අපි ඉස්සෙල්ලා අර තනි ඩයෝඩ් එකක් තියලා දාපු එකනේ. ඒක වෙනස් වෙන්න ඕනේ. ඒකත් අර විදිහම තමයි. 0.7 එකක් අයින් වෙලා තමයි මේ 6 එක මේ 6 සම්පූර්ණ 6 වෝල්ට් හදන්න නම් මෙතන 5.3 තියෙනවා. එතකොට තමයි මේ දෙකේම එකතුව 6 වෝල්ට් වෙන්නේ මේ රිවර්ස් බයස් වෙන වෙලාවට. ඒ කියන්නේ පොසිටිව් හාෆ් සයිකල් එක වෙන වෙලාවට අරක 5.3 පල්ලෙහා එකේ ෆෝවර්ඩ් බයස් එකේ 0.7. එතකොට තමයි 6 වෝල්ට් එකතු වෙලා ඉන්නේ. ඩයෝඩ් දෙකක් තියෙන වෙලාවට සැලකිලිමත් වෙන්න ඕනේ අන්න ඒක ගැන තමයි. ඊළඟට තියෙන්නේ ඊළඟට පෙන්වලා තියෙන්නේ ඒක තමයි. මෙතන පොඩි වැරද්දක් තියෙනවා. මෙතන මම පෙන්වලා තියෙන්නේ 6 වෝල්ට් සේන එකක් තිබ්බත් සමානයි. එතන සෙල් 6 වෝල්ට් සෙල් ටිකක් තිබ්බත් සමානයි කියලා. හැබැයි පොඩි මෙතන වෙනසක් තියෙනවා. මම මෙතන මේ ඩයෝඩ් එක අයිඩියල් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් මෙතන 6 වෝල්ට්ස් වලට අර 0.7 එකතු වෙන්නයි ඕනේ. ඒක මෙතනදී මම
දාන්න අමතක වෙලා. සමහර වෙලාවට සිලිකන් ඩයෝඩ් එකක් නෙමෙයි වුණොත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම අර 0.7 එක මතක් කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ මෙතන 6 වෝල්ට් එක මෙතන 0.7 එකතු වෙලා මෙතන 6.7 වලදී තමයි ක්ලිප් වෙන්න පටන් ගන්නේ. බලන්න. මේ පැත්තට බ්ලොක් කරන් ඉන්නවා 6 වෝල්ට් වෙනකම්ම. ඒ බ්ලොක් කරන් ඉන්නේ සෙල්ස් ටිකෙන්. ඊට පස්සේ 6 වෝල්ට් වෙනකම්ම සෙල්ස් ටිකෙන් බ්ලොක් කරන් හිටියට 6.7 වෙනකම්ම යන්න දෙන්නේ නැත්තේ මේ ඩයෝඩ් එකක් තියෙන හින්දා. මෙයාගෙත් 0.7 මෙයාටත් වෙන් කරලාම ඉන්න ඕන. ඊට පස්සේ 6.7 රීච් වෙච්ච ගමන්ම කරන්ට් එක ෆ්ලෝ වෙන්න පටන් ගන්නවා දිගටම. මෙහෙම අනිත් පැත්තට යනවා. ඒ වෙලාවට අවුට්පුට් එක ෆ්ලැට්. ආයි අනිත් පැත්තට වෙන්නෙත් නෑ. අනිත් පැත්තට ප්‍රශ්නයක් නෑ. අනිත් පැත්තට ඩයෝඩ් එක රිවර්ස් බයස් වෙලා තියෙන්නේ. සේන ඩයෝඩ් එකකුත් නෙමෙයි. සේන ඩයෝඩ් එක නෙමෙයි හින්දා මෙයා බ්‍රේක් ඩවුන් වෙන්නේ නෑ. මෙයා දිගටම යන්න දෙන්නේ නෑ කරන්ට් එකට. එතකොට ඉතින් වේව් එක අපිට සම්පූර්ණයෙන්ම පේනවා රිවර්ස් එකේ. මේකේ සමානකම් පෙන්වුවේ අපිට සෙල් එකෙන් කරගන්න වැඩේත් ඕනනම් සේන එකක් දාලා කරගන්නත් පුළුවන්. හරි. ඔහොම තමයි ලිමිටර්ස්. මේකෙන් තව ඉතින් එක ඒවා කරලා ප්‍රශ්න එනවා. මේ අයිඩියා එක තියෙනවා නම් කොහොම හරි කරන්ට් එක යන පැත්ත හරි කරන්ට් එක යන්න දෙන්නේ නැති පැත්ත හරි ඒ වෝල්ටේජස් බලලා අපිට අවුට්පුට් එක ඕනනම් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් අවුට්පුට් එක බලලා සර්කිට් එක අඳින්න පුළුවන්. දැන් අපිට දුන්නොත් මොකක් හරි සර්කිට් එකක් අඳින්න කියලා අවුට්පුට් එක දීලා ඒක බලන්න ඕනේ ලිමිට් වෙන්නේ මොන වෝල්ටේජස් වලද. මේ වගේ එකක් දුන්නොත් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ දෙපැත්තෙන්ම ලිමිට් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඩයෝඩ් දෙකක් මූණට මූණ තියෙනවා. ඊළඟට බලන්න ඕනේ මේ වෝල්ටේජස්. හිතන්නකො මේකක් 0.7 තිබ්බා කියලා. අයින්ත් එක මොකක් හරි 3 වෝල්ට් වගේ තිබ්බා කියලා. එතකොට දැනගන්න ඕනේ මේ 3 වෝල්ට් තියෙන එක ලිමිට් කරන් ඉන්නේ එක්ක සේන ඩයෝඩ් එකක් එහෙම නැත්නම් සෙල් එකක් තියෙන හින්දා. හැබැයි මේ තියෙන්නේ සාමාන්‍ය සිලිකන් ඩයෝඩ් එකක් හින්දා වෙච්ච ලිමිටින් එක. එහෙම නැත්නම් මේ පල්ලෙහාටත් තිබ්බොත් එහෙම 4.7 හරි වෙන මොකක් හරි එකක් ඍණ 4.7 sorry මෙතන ඍණ වෙන්න ඕනේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ මූණට මූණ තියෙන්න ඕනේ එක්කෝ සේන ඩයෝඩ් දෙකක් මූණට මූණ තියෙන්න ඕනේ. දැන් මේ මූණට මූණ කියලා කියන්නේ මේ පේනවනේ මේ දෙන්න මූණට මූණ තියෙන. එහෙම තියෙන්න ඕනේ මේ දෙපැත්තම ලිමිට් වෙලා තියෙන සර්කිට් එක. මේ වේව් එකක් දැක ගමන් තේරුම් ගන්න ඕනේ මේ මූණට මූණ තියෙන සර්කිට් එකක් තමයි කියන්නේ. එහෙම නැත්නම් 0.7 නම් දෙපැත්තෙම තියෙන්නේ ඒක අර අපි අර මුලින්ම කරා වගේ 0.7 නම් දෙපැත්තෙම තියෙන්නේ ඒ කියන්නේ පැරලල් ඩයෝඩ් දෙකක් ඔපොසිට්. ඒව නම් එච්චර ලේසි එකක් එන්නේ නැහැ. මේකෙදි මූණට මූණ නෙමෙයි 0.7 තිබ්බොත් තියෙන්නේ පැරලල්. මොකද මූණට මූණ තියලා තිබ්බොත් එහෙම 1.4 එන්නේ. මේ දෙක එකතු වෙන්නේ නෑ මූණට මූණ තිබ්බොත් කරන්ට් එක යන්න බෑනේ. එකකින් යන්න දෙනකොට අනිත් එකකින් යන්න දෙන්නේ නැහැ. අනිත් එකකින් යන්න දෙද්දි උඩ එකෙන් නවත්තනවා. එහෙම බෑ. ඒකින්ද 0.7 තිබ්බොත් අනිවාර්යෙන්ම ඒ කියන්නේ මේ පැරලල් තියෙන එකක්. එහෙම නැත්තම් මූණට මූණ තියෙන කේස් එකක්. ඒ කියන්නේ සීරීස් ඩයෝඩ් දෙකක් තියෙන කේස් එකක්. අරක ටක් ගාලා හොයාගන්න පුළුවන් 0.7 ම තිබ්බොත්. දැන් බලමු අපි කොහොමද වේව් එකක් දුන්නොත් ඒක ඩිකෝඩ් කරගන්නේ කියලා. මම කිව්වා වේව් එකක් දුන්නොත් ඉස්සෙල් බලන්න ඕනේ ලිමිට් වෙලා තියෙන දෙපැත්තෙන්මද එක පැත්තකින්ද කියලා. එක පැත්තකින් නම් එක ඩයෝඩ් එකයි වෝල්ටේජ් එක 0.7 වෙන නෙමෙයි නම් එක්ක සෙල් එකක් එක්ක තියෙනවා. එහෙම නැත්නම් සේන ඩයෝඩ් එකක් එක්ක තියෙනවා. දැන් එක පැත්තයි නම් ලිමිට් වෙලා තියෙන්නේ එක ඩයෝඩ් නම් තියෙන්නේ එකක් වෙන්න පුළුවන්. ඩයෝඩ් එකක් එක්ක සෙට් එකක් වෙන්න පුළුවන් තියෙන්නේ. හැබැයි දෙපැත්තම ලිමිට් වෙලා තියෙන අවස්ථාව තමයි මම අර කිව්වේ මූණට මූණ තියනවා කියලා. මොනවාද? සේන ඩයෝඩ්ස් දෙකක්ම මූණට මූණ තියෙන්න පුළුවන්. එක නෝමල් ඩයෝඩ් එකකුයි සේන ඩයෝඩ් එකකුයි මූණට මූණ තියන්න පුළුවන් 0.7 එක පැත්තක තිබ්බා. එතකොට බලන්න මෙතන මෙහෙම වගේ තිබ්බොත් මෙතන 3 ඍණ 3 වගේ තිබ්බොත් මේක කොහොමද කරන්නේ?
මේකෙදි බලන්න ඕනේ පොසිටිව් හාෆ් සයිකල් එක 5 වෝල්ට් වලට ලිමිට් වෙලා නම් මොකක් හරි ඩයෝඩ් කට්ටලයක් තියෙනවා 5 වෝල්ට් වෙනකන් කරන්ට් එක යන්න දෙන්නේ නැතුව බ්ලොක් කරන් ඉන්න. මේක හොඳට ලේසියෙන්ම කරන්න පුළුවන් සේන ඩයෝඩ් එකකට තමයි. සේන ඩයෝඩ් එකක් කරගත්තා. මෙයාට 5 වෝල්ට් නෙමෙයි හැබැයි දෙන්න ඕනේ 4.3. හේතුව අර පොයින්ට් ඊළඟ එක්කෙනාගෙත් අපි දන්නවා දැන් කොහොමද දෙන්නෙක් ඉන්නවා කියලා. අනිත් එක කොහොමද 0.7 තියාගන්න හින්දා මේකේ වෝල්ට් තාම වැලියු එක තාම තීරණය කරලා නැහැ. දැන් මේ මූණට මූණ කියන එක මෙහෙම දාන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. අනිත් පැත්තට ඇඳත් එකයි වම් තිබ්බත් එකයි. කොහොම හරි ඔපොසිට් වෙන්නයි ඕනේ සීරීස් තියෙන්නේ. එතකොට මේකේ 3යි ඉන්නේ 3ක් ඍණ 3ක් කියලා තියෙන්නේ. ඍණ 3යි 0.7 එකයි අයින් කරාම එකෙන් -2.3. ඔන්න ඔහොම තමයි ඩයෝඩ් දෙක තියෙන්නේ කියලා පැහැදිලි. දැන් ඩයෝඩ් දෙක විතරක් තියලා හරියන්නේ නැහැ. අනිවාර්යෙන් රෙසිස්ටර් එකකුත් දාන්න ඕනේ. මේකේ බලන්න දැන් අර අපි කියපු දේ හරිද කියලා. 5 වෝල්ට් වෙනකම් මෙතන ලිමිට් වෙනවද? 4.3 වෙනකම් මෙයා ලිමිට් කරගනි. ඉතුරු 0.7 මෙයා කොහොමද තියාගන්නවා. මෙයා ෆෝවර්ඩ් බයස් එක අහින්ද ඒ වෙලාවට. හරිනේ 5 වෝල්ට් තියෙනවා. එහෙනම් අනිත් පැත්තටත් බලුවා නම් බලා ගන්න පුළුවන් අපිට -3 වෝල්ට් වෙනකම්ම දරාගෙන ඉන්නවද කියලා. මෙයා 0.7 වෙනකම් ඉන්නවා. මෙයා කොහොමද 0.7 වෙනකම් තියාගන්නවා. ඉතුරු 2.3 මෙයාගෙන් හම්බ වෙනවා. එතකොට ඍණ 3ක් හරි. එතකොට වේව් එක දෙපැත්තෙන් ක්ලිප් වෙච්ච වේව් එක එන සර්කිට් එක තමයි ඕක. මෙහෙම සර්කිට් එකක් අඳින්නයි තියෙන්නේ මූණට මූණ දැම්මා. පොසිටිව් හාෆ් සයිකල් එකේ ෆෝවර්ඩ් බයස් වෙන එකට දුන්නා 4.3. අනිත් එකේ ෆෝවර්ඩ් බයස් වෙන එකට දුන්නා 2.3. ඔච්චරයි කේස් එක. ලිමිටර්ස් ඔච්චර ඔතනින් ඔය වගේ දෙයකින් එහාට අහන්නේ නැහැ. වේව් එක දීලා සර්කිට් එක අඳින්න හෝ සර්කිට් එක දීලා වේව් එක දීලා දෙදෙනෙන් අහන්න. ඊට පස්සේ ඉතින් ඕන්න සාමාන්‍ය දන්න දේවල් අහන්න පුළුවන්. ඉතින් දැන් මේ රෙසිස්ටර් එකෙන් යන කරන්ට් එක කරන්ට් එක මෙතන කරන්ට් එක නෙහන්න පුළුවන්. මොනවා හරි මේ වගේ දෙයක් ඇහුවොත් ඉතින් V = IR තමයි. V = IR දාද්දි මෙතන 5 වෝල්ට් ලිමිට් වෙන එකක් නම් මෙතන පොටෙන්ෂල් එක 5 වෝල්ට්. මෙතන අපේ තිබ්බේ 15 මොකක් හරි එන පවර් සප්ලයි වෝල්ටේජ් එක. ඒ දෙකේ වෙනස ගත්තා V වලට දැම්මා. ඊට පස්සේ I නම් හොයන්න තියෙන ඉතින් R ඒගොල්ලෝ දෙන්න ඕන. ඔය වගේ දේවල් ඊට පස්සේ ඉතින් අහන්න පුළුවන් ඉතින් ඕන. එහෙම හවුවොත් ඒ වගේ වෙලාවට ඒක කැල්කියුලේට් කරලා දාන්න. ඊළඟට තියෙන්නේ ක්ලෑම්පර්ස් වෙන්න ඕනේ. ක්ලෑම්පර්ස් වල වෙනස තමයි අර අපි ඉස්සෙල්ලා තිබ්බ රෙසිස්ටර් එක වෙනුවට ලිමිටර්ස් වල රෙසිස්ටර් එක වෙනුවට දැන් තියෙන කැපැසිටර් එක. හැබැයි මේ ක්ලෑම්පර්ස් වල විශේෂත්වය තියෙන්නේ පොසිටිව් හාෆ් සයිකල් එකේදී හරි නෙගටිව් හාෆ් සයිකල් එකේදී හරි සර්කිට් එකෙන් කරන්ට් එක යෑමක් වෙන්නේ නැහැ. කරන්ට් එක යන එකම අවස්ථාව තමයි කැපැසිටර් එක charge කරන්න. කැපැසිටර් එක charge වුණාට පස්සේ කරන්ට් එකක් යෑමක් නැහැ. හැබැයි ලෝඩ් රෙසිස්ටන්ස් එකක් තිබ්බොත් ඉතින් ඒක හරහා කරන්ට් එක ඩ්‍රේන් වෙනවා. එimhe දීපු අවස්ථාවකදී ඒක වෙනම බලන්න වෙනවා. හැබැයි මම දැක්කේ නෑ එහෙම ක්ලෑම්පර්ස් වල දාලා තියෙනවා මේ රෙසිස්ටර්ස් ආපු ප්‍රශ්න වල. අහලා තිබ්බ මේ කියන්නේ අපිටනේ අඳින්න දෙන්නේ. එතකොට අපිට ලෝඩ් රෙසිස්ටන්ස් එක අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ක්ලෑම්ප් එකක් අඳින්න. ඊළඟට මම කියන දැන් මේකේ පළවෙනි එකේ කියන්නේ රෙසිස්ටර්ස් කැපැසිටර්ස් වලින් අර ඉස්සෙල්ලා තිබ්බ එකේ ලිමිටර්ස් වල එක රිප්ලේස් වුණා කැපැසිටර්ස් වලින්. ඊළඟට දෙවෙනි කාරණේ තමයි කරන්ට් ෆ්ලෝ එක වෙන්නේ කැපැසිටර්ස් charge වෙනකන් විතරයි. ඊට පස්සේ කරන්ට් ෆ්ලෝ එකක් නැහැ. ඊළඟට කියනවා ඒ charge වෙච්ච කැපැසිටර්ස් ඊතනින් පස්සේ සාමාන්‍ය සෙල් එකක් විදිහට සර්කිට් එකේ වැඩ කරනවා. charge වුණාට පස්සේ සර්කිට් එකේ කරන්ට් ෆ්ලෝ එකක් නැති වුණාට charge වෙච්ච කැපැසිටර් එක ඒ සර්කිට් එකේ තව සෙල් එකක් වගේ කරන. ඒ කියන්නේ සෙල් එකක වැඩේ තමයි කරන්නේ.
දැන් මම මෙතන පෙන්නලා තියෙන ක්ලෑම්ප් සර්කිට් එක නෙමෙයි හැබැයි මම මෙතනින් කොහෙන් මෙතනට ගෙනලා දාලා තියෙනවා charge වෙච්ච capacity එකක්. මේ charge උනේ කොහොමද කියලා දන්නේ නැහැ. හැබැයි කොහොම හරි මම charge වෙච්ච capacity එකක් දාලා මේ circuit එක පෙන්නලා තියෙනවා. ඒක කොහොමද මේ output එක පේන්නේ කියලා. දැන් input එකක් තියෙනවා නම් මෙතන 3 volt input එකක් තියෙනවා නම් 3 volt AC current එකක් මේ voltage එකක් 3 volt -3 volt තියෙද්දි මම මෙතන 5 volt capacitor එකක් දැම්මොත් cell එකක් විදිහට මේ capacity එක discharge වෙන්නේ නැහැ නේ. එතකොට 5 volt හැම වෙලාවෙම තියෙනවා. discharge වෙන්නේ නැති හින්දා 5 volt constantly තියෙනවා. එතකොට මේක DC offset එකක්. 5 volt වලට මම දැන් මේක circuit එක උඩට උස්සලා තියෙන wave එක 5 volt වෙනවා. ඒ උඩට ඉස්සුවට පස්සේ මෙතන 3 volt වෙන වෙනස් වීම තමයි පේන්නේ. ඒ කියන්නේ 5 volt වලින් 3 volt එතනින් ඉඳලා reference එකේදී තමයි උඩ පල්ලෙහා යන්නේ. දැන් මෙතන මම 5 volt වලට උඩට අරන් තියෙන හින්දා 3 volt උඩට ගියාම 8 volt වෙනවා. 3 volt යටට ආවහම 2 volt වෙනවා. කොහොම හරි දැන් මට ඕන නම් මෙතන මේ 5 volt තියෙන capacity එක 10 volt වලට ගත්තා නම් මට මේක 13 මෙතන තේරෙනවද? ඒ කියන්නේ 5 volt නැතුව ඒක 10 volt වලදී තමයි wave එක වෙනස් වෙන්නේ. මෙහෙම උඩ හරියේදී wave එක තවත් උඩට ඇවිල්ලා ඒ අර වෙනස පේනවා. මේක අපිට දැන් මෙහෙම අපි තනි ඉරක් ගැහුවට ස්ටේබල් ඉරක් ගැහුවට පිටින් බලනකොට අපිට ඔසිලොස්කෝප් එකේ ඔහොම පේන්නේ නැහැ. අපිට පේන්නේ DC offset එකක් එක්ක මෙහෙම උඩ wave එකක් තියෙනවා වගේ. මේ ground voltage එකෙන් උඩ තමයි තියෙන්නේ wave එක ඉස්සිලා. ඒ වෙලා තියෙන්නේ අර අපි දාපු capacity එක charge වෙලා තියෙනකන් එයාගේ voltage එක දැනෙන හින්දා. ඒ circuit එකට. මොකද circuit එකට voltage එක දැනුනට current flow එකක් නැහැ නේ. ඒක හින්දා ඕක stable. current flow එකක් වෙලා මේ capacity එක discharge වුණා නම් මේක ටික ටික මෙන්න මෙහෙම discharge වෙන්න පටන් ගන්නවා. එතකොට ඉතින් මේ wave ටිකක් වෙලා මෙහෙම උඩ තිබිලා ඊට පස්සේ ටිකක් වෙලා යද්දි ආයි පල්ලෙහාට ඇවිල්ලා සාමාන්‍ය විදිහට එයි. එහෙම හරියන්නේ නැහැ. දැන් campus වල තියෙන විශේෂත්වය තමයි capacity එක discharge වෙන්නේ නැතුව තියාගන්නත් ඕනේ. දැන් මේ තියෙන clamp එකක් නෙමෙයි clamp එක ඊළඟ මේ slide එකේ ඇති. මේක පැහැදිලිනේ. මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් තමයි clampers තියෙන්නේ. clampers වල මම කිව්වා current flow එකක් වෙනවා නම් වෙන්නේ capacity එක charge කරන්න විතරයි. charge වුණාට පස්සේ current flow එක නවතිනවා. මේක බලන්න මගේ තියෙන capacity එකක් එක්ක diode එකක් දාලා circuit එකක්. මේකේ විශේෂත්වය තමයි ඉස්සෙල්ලා resistor එකක් තිබ්බ තැන දැන් තියෙන capacity එක. එකම හැඩේ circuit එකක් තියෙනවා. මේකෙන් වෙන්නේ මොකද්ද? මේ එක half cycle එකක් බලන්නකො positive half cycle එක. positive half cycle එකේදී capacity එකෙන් කොහොමත් current එකක් යන්න බෑ කියලා ගත්තොත් මේ potential difference එක දැනෙනවනේ එහා පැත්තට. current එකක් යන්නේ නැති වුණාට මෙතන potential එක difference එකක් එහා පැත්තට දැනෙනවා. capacitor කරා. AC voltage එකක් හින්දා. DC වුණා නම් දැනෙන්නේ නැහැ. ඒක හින්දා මේ capacity එක තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ. positive half cycle එක කොහොමත් සාමාන්‍ය විදිහට පෙනෙයි. දැන් මේ capacity එක charge වෙලා නැහැ. එතකොට මේක charge වෙනකන් මෙහෙම පෙනෙයි. මම දැන් මෙතනදී charge වෙච්ච අවස්ථාව මම මේ ඇඳලා තියෙන්නේ නිල් පාටි. දැන් මම තාම charge වෙලා නැහැ කියලා ගත්තොත් ඔහොම පල්ලෙහෙන් තමයි ඇඳෙන්නේ. අපි බලමු කොහොමද charge වෙන්නේ කියලා ඉස්සෙල්ලා. දැන් positive half cycle එකේදී ඔහොම වෙන එක හරි. ඊට පස්සේ negative half cycle එකේදී capacity එක charge කරන්න පුළුවන් අවස්ථාවක් නේද බලන්න. මේ පැත්තෙන් current එක යන්න මේ පැත්තෙන් voltage එක හම්බ වෙද්දී මේ forward bias වෙන diode එකකින්ද capacity එක charge වෙනවා. ඒතර මම අර කියපු දේ තමයි වෙන්නේ. current එක flow වෙන්නේ capacity එක charge වෙනකන්. මෙතනදී capacity එක charge වෙනකන් current flow එකක් වෙන්න තමයි මේ diode එක තියෙන්නේ. එතකොට මේ diode එකේ විශේෂත්වය තමයි capacity එක charge වෙන්න පුළුවන් දිශාවකට තමයි diode එක දාලා තියෙන්නේ. එතකොට මේ diode එක වැඩ කරනකොට capacity එක positive පැත්ත charge වෙන්න ඕනේ. capacity එක charge කරන්න නම්
පොසිටිව් වලට පොසිටිව් දෙන්න ඕනේ. පවර් සප්ලයි එකේ පොසිටිව් කැපැසිටර් එකේ පොසිටිව් වලට දෙන්න ඕනේ. දැන් නෙගටිව් හාෆ් සයිකල් එකේදී මේ පැත්තනේ පොසිටිව් වෙන්නේ. එතකොට ඒ පොසිටිව් එක අපි අරගෙන ගිහිල්ලා කැපැසිටර් එකේ මේ පැත්තට දෙනවා ඩයෝඩ් එක හරහා. නෙගටිව් එක කොහොමත් පවර් සප්ලයි එකේ නෙගටිව් එක උඩ ඒ වෙලාවට හාෆ් සයිකල් එක ඍණ හාෆ් සයිකල් එකේ. එතකොට දැන් මොන්නම මගේ කැපැසිටර් එක දැන් තමයි charge උනේ. charge උනේ හැබැයි අර ඩයෝඩ් එකකින් 0.7 තියාගත්තු වෝල්ටේජ් එකත් අයින් වුණාට පස්සේ දැන් මේ පැත්තේ 5 වෝල්ට් වලින් මම charge කරන්න උත්සාහ කරාට 0.7 මෙයා තියාගත්තා. ඒකින්ද කැපැසිටර් එක ෆුල් charge වුණාට පස්සෙත් පේන්නේ 4.3 තියෙනවා වගේ. ඒ කියන්නේ 4.3 වල මම මෙහෙම ඉරක් ඇන්දොත් දැන් කැපැසිටර් charge වුණාට පස්සේ මේකේ කරන්ට් ෆ්ලෝ එකක් වෙන්නේ නැහැ. මොකද charge වෙච්ච කැපැසිටර් එකකට ආයි කරන්ට් එක යවන්න බෑ. ඒකින්ද ඔය සයිකල් එකෙන් පස්සේ මේ ඩයෝඩ් එක තිබ්බත් එකයි නැතත් එකයි. හිතන්නකෝ දැන් ඩයෝඩ් එක තිබ්බල කමන්නේ නැහැ. මොකද දැන් ඩයෝඩ් එක කරන්ට් එක ෆ්ලෝ එකක් නැහැ නේ ඊට පස්සේ. ඊට පස්සේ වෙන්නේ අර charge වෙච්ච කැපැසිටර් එක සෙල් එකක් වගේ වැඩ කරලා අපිට මේ පැත්තට පොසිටිව් 4.3 තියෙනවා වගේ පෙන්වනවා. තව මේ පැත්තෙන් එන වෝල්ටේජ් එක ඒක උඩ තමයි එහා මෙහා වෙන්නේ. දැන් මේ අපි මේ පැත්තෙන් නම් පොසිටිව් මේ කියන්නේ රෙෆරන්ස් අරන් තියන්නේ අපි. මෙහෙම පොසිටිව් නෙගටිව් කියලා මේ විදිහට නම් අපිට මේ පැත්තට පොසිටිව් දෙන කෙනා අපි මේ පැත්තට සපෝට් කියලා ගන්න. ඒ කියන්නේ පොසිටිව් වැඩි කරනවා. පොසිටිව් මට්ටම වැඩි කරනවා. කියන්නේ කැපැසිටර් එකේ පොසිටිව් පැත්ත සපෝට් කරන්නේ අපේ මේ ලෙවල් එක වැඩි කරගන්න. ඒ කියන්නේ අපිට මේ 0 වෝල්ට් වල ඉඳලා 4.3 උඩින් තමයි දැන් වේව් එක හැම හැම වෙනවා පේන්නේ. අර මං ඉස්සෙල්ලා කියපු දේ තමයි වෙන්නේ. හැබැයි 0 වෝල්ට් ඉඳලා උඩ ඉඳලා වේව් එක එහාට මෙහාට ගියාට අර 0.7 ඉතුරු කරගත්තු හින්දා ඩයෝඩ් එකෙන් ඩයෝඩ් එකෙන් 0.7 ඉතුරු කරගත්තු හින්දා දැන් මෙතන 5 වෝල්ට් මේ වේරියේෂන් එක 5 වෝල්ට් ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් මම අර ඉස්සෙල්ලා බැටරිය අරන් කරන එකෙත් පෙන්නුවානේ. බැටරිය 5 වෝල්ට් වලට මම උඩට උස්සලා දුන්නාම 3 වෝල්ට් උඩට පල්ලෙහාට යන එක ඒක කොහොමත් 3 වෝල්ට් මේ උස 3 වෝල්ට්. මේක දැන් ඊට පස්සේ ඩයෝඩ් එක තිබ්බට වැඩක් නැහැ නේ. ඩයෝඩ් එකෙන් ඊට පස්සේ වෝල්ටේජස් වෙන් කරගන්නේ නැහැ. ඉතින් මේ 3 වෝල්ට් උඩටයි පල්ලෙහාට යනවා වගේ මේකෙත් 5 වෝල්ට් තමයි උඩටයි පල්ලෙහාට යන්නේ. මෙතන 5 වෝල්ට් උඩට යටට 5 වෝල්ට්. හැබැයි යටට 5 වෝල්ට් වෙද්දී ඒක අපේ 0 ලයින් එක ක්‍රොස් කරනවා. මොකද 4.3 ඍණ 5 වෝල්ට් හින්දා ඒක ඍණ 7ට තමයි ඍණ 0.4 යනකම් යනවා. ඕක තමයි ක්ලෑම්ප් එකේ ක්‍රියාකාරීත්වය. එතකොට අපි ක්ලෑම්ප් එකේ ක්‍රියාකාරීත්වය කියද්දී එක හාෆ් සයිකල් එකකදී කැපැසිටර් එක charge වෙනවා කියලාත් කියන්න ඕනේ. ඊට පස්සේ කැපැසිටර් එක charge වුණාට පස්සේ කරන්ට් ෆ්ලෝ එකක් නැහැ කියලාත් කියන්න ඕනේ. charge වෙච්ච කැපැසිටර් එක සර්කිට් එකේ සෙල් එකක් විදිහට වැඩ කරලා DC offset එකක් සර්කිට් එකට දෙනවා කියලාත් කියන්න ඕනේ. අන්න ඔය කාරණා ටික තියෙන්න ඕනේ. ඩෙෆිනිෂන් එක ලියද්දි ඩෙෆිනිෂන් ලියන විදිහ එක එක විදිහට ලියන්න පුළුවන්. කොහොම හරි අර කාරණා ටික තියෙන්නයි ඕනේ. කැපැසිටර් එක charge වෙන්න يعني එක half cycle එකකදී කැපැසිටර් එක charge වෙනවා. මොකක් හරි half cycle එක positive වෙන්න පුළුවන් negative වෙන්න පුළුවන්. අපි ඊළඟ circuit එකේ පෙන්නන්නේ අනිත් පැත්තට. negative half cycle එකේ charge වෙන එක. sorry. ඒකෙදි වෙන්නේ positive half cycle එකනේ. අපේ උඩ එකේ තමයි negative half cycle එක. කොහොම හරි ඔය මොකක් හරි half cycle එකක capacity charge වෙන්නයි ඕනේ. ඊළඟට capacity charge වුණාට පස්සේ ආයි current flow එකක් නැහැ. ඒ charge වෙච්ච capacity එක cell එකක් විදිහට වැඩ කරනවා. ඔය කාරණා ටික කියවිලා මොකක් හරි definition එක ලියාගත්තා නම් හරි definition එකක් තව definition එකක් තිබ්බා අර group එකේ දාපු note එකක් ඇති clippers clampers කියලා. ඒකෙත් තියෙන definition එක පොඩ්ඩක් බලන්න. මට ඒක බලන්න බැරුව ගියා. ඊළඟට බලමු කොහොමද අනිත් පැත්තට ඔක වෙන්නේ කියලා. දැන් එක පැත්තකට දාන්න කෙනෙක්ට අනිත් පැත්තට ඔක වෙන්නේ කොහොමද කියලා හොයාගන්න පුළුවන්. මේකෙදි positive half cycle එකේදී තමයි capacity එක charge වෙන්නේ.
මේක පළවෙනි පාරම charge වෙනවා. ඒකෙන් හින්දා අපිට wave එකේදී පළවෙනි එකේම මෙහෙම DC offset එකක් පේන එක ප්‍රශ්නයක් නැහැ. මේකෙදි පළවෙනි half cycle එකට පස්සේ තමයි මේක ඇඳලා තියෙන්නේ කියලා හිතන්න පුළුවන්. පළවෙනි half cycle එකේදීම මේ capacity එක charge වෙන හින්දා හිතන්නකෝ දැන් capacity එක charge වෙන අවස්ථාවේදී current එක හරිනම් මේකේ පේන්නෙත් නැහැ මොකද ඒක short circuit වගේනේ. ඒක හිතන්න එපා. කොහොම හරි stable වුණාට පස්සේ circuit එක කියන්නේ capacity එක charge වෙලා ඉවර වුණාට පස්සේ බලන්න මේ capacity එක cell එකක් විදිහට වැඩ කරන්නේ කොහොමද කියලා. positive half cycle එකේදී මේක charge වෙනවා නම් current එක මේ පැත්තට ගිහිල්ලා ඔන්න charge වුණා. positive පැත්තට positive හම්බුණා. එතකොට දැන් මේ capacity එක charge මේ පැත්තෙන් යන්න දෙනවා diode එක. diode එක අනිවාර්යයෙන්ම යන්න දෙන්නේ capacity එකේ positive පැත්තට charge කරන්න විතරයි. අනිත් පැත්තට charge වෙන්න දෙන්නේ නැහැ. ඒක නවත්තන්න ඕනේ. නැත්නම් capacity එක damage වෙනවා. එහෙම නැත්නම් capacity එකේ තියෙන charge එක 0 වෙලා යලා වැඩක් නැහැ කරපු දේ. ඒකින්ද එක පැත්තකට යන්න දීලා අනිත් පැත්තට block කරන එකක් වෙන්නම ඕනේ. ඒකින්ද අපි positive පැත්තට charge වෙන්න විතරක්. ඒ කියන්නේ positive වෙන වෙලාවට power supply එක අනිවාර්යයෙන්ම capacity එක positively charge වෙන්නයි ඕනේ. ඒ පැත්තට support කරන විදිහට diode එක set කරන්නයි ඕනේ. මේ පැත්තට නම් positive charge වෙන්නේ diode එකට යන්න දෙන්න පුළුවන් එකම පැත්ත ඒ පැත්තට charge වෙන පැත්තට විතරයි. ඊට පස්සේ දැන් මේක charge වුණාට පස්සේ මෙයා 4.3 වලට charge වෙන්නේ මොකද diode එකක් series තියෙනවනේ මේ path එකේ. මේ path එකේ diode එකෙන් 0.7 කොහොමද තියාගන්න හින්දා මෙයාට හම්බ වෙන්නේ 4.3. හැබැයි මේ 4.3 support කරන්නේ අනිත් පැත්තට. ඍණ පැත්තට. අපි මේ පැත්තෙන් positive එයි කියලා බලාගෙන කියන්නේ මේ පැත්තෙන් voltage එක මනින ගත්තොත් මෙහෙම reference තියලා එතකොට අපිට පේන්නේ අරක support කරන්නේ negative පැත්තට. මොකද capacity එක charge වෙලා තියෙන්නේ අනිත් පැත්තට. එහෙම තියෙන වෙලාවට අර 4.3 එක හම්බ වෙන්නේ යටින්. මේක negative clamp වෙලා තියෙන. clamp වෙලා කියන්නේ නිකන් lock voltage එක නිකන් lock වෙලා වගේ තියෙනවා කියලා එක තැනක. ඊළඟට මේ ඔව් ඒක හරි. කොහමද මෙතන දැන් 4.3 නේ charge වෙලා තියෙන්නේ. 4.3 වල අපි voltage එක offset voltage එක ඍණ 4.3 වලට ආවා. ඊළඟට එතන ඉඳලා තමයි මෙතන 5 volt වෙන්න ඕනේ. 5 volt අර උඩ wave එකම තමයි මෙතනක් තියෙන්නේ. 5 volt plus 5 volt නේ minus කියලා ගත්තොත් මේක 5 volt එක හැමම එනවා. උඩට පල්ලෙහා යටට පල්ලෙහාට sorry උඩට පහයි යටට පහයි පහ එනවා. එතකොට අපි මේකේ උඩට පහ අඳිද්දි 4.3 වලින් පහක් උඩට ආවහම ඒක අර 0 line එක cross කරලා උඩට එන එකත් පෙන්වන්න ඕනේ. ඒක මොකද එතන වෙනසක් වෙන්නේ නැහැ diode එක තිබ්බ කියලා පහම තමයි. charge වුණාට පස්සේ charge වෙනකම් පොඩි වෙනසක් තියෙනවා. හැබැයි circuit එකේ charge වෙනකම් current එක යන්න දෙනවනේ. current එක යන්න දෙනවා නම් මුල ඉඳලම අපි wave එක අඳින්න එහෙම දාලා නැහැ. මම දැක්කේ නැහැ එහෙම දානවා. මුලදීම අපිට wave එකේ අතරම පේන්න විදිහක් නැහැ. මේ first half cycle එක මෙහෙම තියෙන්නේ නැතුව තමයි එන්නේ. first half cycle එක පේන්නේ නැහැ. ඔහොම වෙලා තමයි පටන් ගන්න. මේ ටික පේන්න බෑ. ওই ටික තමයි අපිට තියෙන්නේ කවර් කරන්න. මේක තේරුම් නැත්නම් ආයි පාරක් පිටිපස්සට දාලා බලන්න පුළුවන් වීඩියෝ එකක් ඉඳලා බලන්න try එකක් දීලා. clampers වල නම් සෙනර් diode එක mix කරලා එහෙම අහලා තිබ්බේ නැහැ. ওই විදිහටම wave profile එක උඩට පල්ලෙහාට යන එක විතරයි වෙන්නේ. wave එකේ shape එකේ වෙනසක් වෙන්නේ නැහැ. wave එක clamp වෙලා තියෙන තැන විතරයි වෙනස් වෙන්නේ. දැන් උතන 4.3 වලට වඩා මේ clamp කරගන්න ඕන වුණොත්
අපිට වෝල්ටේජ් සෝස් එකක් ඕන වෙනවා එහෙම. ඒක තේරෙන්නේ කොහොමද කියන්නේ මෙහෙම. මෙතන අපිට 4.3 වලට වඩා ක්ලෑම්ප් කරගන්න ඕන නම් ඉතින් මොකක් හරි වෝල්ටේජ් සෝස් එකක් තියෙන්න ඕනේ ඒකට සපෝට් වෙන්න. ඒ විදිහට මම දැක්කේ නැහැ වෝල්ටේජ් සෝසස් උයි තව සෙනඩයිඩ්ස් උයි මික්ස් කරලා වගේ එහෙම ගානක් තියෙනවා කියලා. මේක හරියනවද කියලා හරියටම දන්නේ නැහැ. කොහොම හරි චෙක් කරලා බලන්න ඕනේ. එහෙම આવොත් ওই වගේ දෙයක් තමයි ඉතින් කරන්න වෙන්නේ. වෝල්ටේජ් සෝස් එකකුත් දාලා සපෝට් කරන්නයි වෙන්නේ. එතකොට එක හාෆ් සයිකල් එකකදී මේක කොහොම හරි charge වෙද්දී ඒක හරියන්නේ නැහැ. වෝල්ටේජ් සෝස් එකෙන් කරන්ට් එක තියාගන්න හින්දා ඔහොම ඒව දෙන එකක් නැහැ. නිකම්ම නිකන් ඩයෝඩ් එකකින් එන ඒවා තමයි තියෙන්නේ. ආයි අමතර ඒවා දෙන එකක් නැහැ. අර විදිහට આવුත් ටිකක් වැඩි කේස් වෙනවා. charge වෙනකොට. තව මොනවා හරි ප්‍රශ්න තිබුණ නම් අහන්න ටයිම් එකක් නැහැ ඉතින්. බලන්න රිෆරන්ස් ගන්න පුළුවන් අර නෝට් එකකුත් තිබ්බා එහෙම වැඩේ කරගෙන යන්න. හරි එහෙනම්